දුවේ පුතේ මේ ඔබ එකතු වෙලා සිටින්නේ භ්‍රමක යන්ත්‍රවල මූලධර්මවල තුන්වන පරිච්ඡේදයේම නැත්නම් අවසාන පරිච්ඡේදයේදී. මේ විදිහ ඔබට මේ යන්ත්‍ර ක්‍රියාකාරීත්වයම නැත්නම් මෝටර්ස් ජෙනරේටර්ස් ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය මූලික නියමයන් සාකච්ඡා කරලා අවසන්. ඒ වගේම ජනක යන්ත්‍රයක් හා සබැඳි මෙහි ක්‍රියාකාරීත්වයත් එහි මූලධර්මත් සාකච්ඡා කරලා අවසන්. මේ අවසන් පරිච්ඡේදයේදී ඔබව රැගෙන යනවා මෝටරේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ ඒ හා සබැඳි මූලධර්ම කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න. අප මුලින්ම මෝටරය වැදගත් වන්නේ ඇයි? මෝටරයක අවශ්‍යතාවය ඇයි? මේ ක්‍රියාකාරීත්වය සමගින් මෝටරේ සිදුවන අභ්‍යන්තරයේ සැබැඳි මූලධර්මයේ කෙරෙහි අප ක්‍රමයෙන් අවධානය යොමු කරමු. විදුලි මෝටරයක ක්‍රියාකාරී මූලධර්ම විදුලි මෝටරයක් මම හඳුන්වනවා මේ ආකාරයට. විදුලිය උපයෝගී කරගනිමින් භ්‍රමණ යාන්ත්‍රික ඵලයක් ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති විදුලි මෝටරේ භාවිතා කිරීම හා විදුලි මෝටරේ ක්‍රියාකාරීත්වය පදනම් වන මූලධර්ම පිළිබඳව මූලික අවබෝධයක් ලබා දීම මෙම ඒකකය මගින් අපේක්ෂා කරයි. මොකද්ද මෝටරය? ඇයි මෝටරේ අවශ්‍යතාවය? මොලොකේ මෝටර තිබෙන්නේ ඇයි? දැන් අපි විදුලිය නිපදවනවා විදුලි බලාගාරවල. එහෙම නැත්නම් සූර්ය කෝෂල විදුලිය නිපදවනවා. මේ නිපදවන විදුලියෙන් අපි කරගන්නේ ප්‍රධාන වශයෙන් ආලෝකය ලබා ගැනීම. ඊට අමතරව බලන්න යන්ත්‍ර සූත්‍ර ගණනාවක මෝටර අන්තර්ගතයි. නිවසේ තිබෙන මෝටර අන්තර්ගත යන්ත්‍ර සූත්‍ර මොනවාද? ග්‍රයින්ඩරේ, බෙන්ඩරේ, ශීතකරණය, AC මැෂින් එක, ඒ වගේම තවත් බොහෝ කුඩා උපකරණ ග්‍රයින්ඩර්ස්, කෝණික නිබැදුම් යන්ත්‍ර, ඇන්ගල් ග්‍රයින්ඩර්ස්, අපි ළඟ තියෙන විශාල යන්ත්‍රෝපකරණ ගණනාවක් මේ මෝටර ක්‍රියාත්මකයි. අපි නොසිතුවාට පරිගණකය තුලත් CPU එක ඇතුළේ කුඩා මෝටර්ස් වැඩ කරනවා. නිවසේ තියෙන සෙල්ලම් බලු ගණනාවක මෝටර වැඩ කරනවා. මේ මෝටර සමහර ඒවා සරල ධාරා වලින් වැඩ කරනවා, සමහර ඒවා ප්‍රත්‍යාවර්ත ධාරා වලින් වැඩ කරනවා. සමහර මෝටර කර්මාන්ත ශාලාවල තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා වලින් දුවනවා. එනිසා අපි නිපදවා ගන්න විදුලි බලයේ මූලික කාර්යභාරය තමයි මේ මෝටර චලිත කර මිනිසාගේ කාර්ය පහසු කරවීම, එහෙම නැත්නම් භ්‍රමණ ශක්තිය ලබා දීම කියන කාරණාව ඔළුවේ තබාගෙන අප ඉදිරියට මේ පාඩම යමු. එහිදී මේ ආකාරයෙන් කියනවා විදුලි මෝටරවල එදිනදා භාවිතයන් පිළිබඳව මේ ආකාරයෙන් කියනවා විදුලි මෝටර යනු අප එදිනදා භාවිතයට ගනු ලබන බොහෝ ගෘහ උපකරණ මෙන්ම කර්මාන්ත ශාලාවල ඇති යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය උපාංගයකි. යන්ත්‍ර සූත්‍රවලට ක්‍රියාකාරීත්වයට අවශ්‍ය අත්‍යවශ්‍ය උපාංගයක් ලෙස අපිට විදුලි මෝටරය හඳුන්වන්න පුළුවන්. එසේම මෝටර රථ, දුම්රිය, ගුවන් යානා, නැව් ආදියෙහි පවා විදුලි මෝටර විශාල සංඛ්‍යාවක් අන්තර්ගතයි. මේ හැම එකක්ම අපි ගත්තොත් මෝටර රථේ අපි දැන් සාකච්ඡා කරලා ඉවරයි. මෝටර රථය ඔටෝමොබයිල් වල මෝටර රථයේ කොහෙද විදුලි මෝටර තියෙන්නේ? ෆෑන් එකේ මෝටරයක්. ඒ වගේම දොරවල් වල AC මැෂින් එකේ කොපමණ තැනක මේ වගේ මෝටර අන්තර්ගතයිද? දුම්රියක, ගුවන් යානාවක, නැව්වල ආදී ක්‍රියාකාරකම් සඳහා මෝටර විශාල ගාණක් අන්තර්ගත කරලා තිබෙනවා. මිනිසාගේ සිතුම් පැතුම්, මිනිසාගේ නිර්මාණශීලීත්වය මේ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය සඳහා මෝටර භාවිතා කර යොදා ඇති බව ඔබට වැටහෙනවා ඇති මේ තාක්ෂණ වේදය තවදුරටත් අධ්‍යයනය කිරීමේදී. ඒ සමගම දුවේ පුතේ විදුලිය ලබා දීමෙන් භ්‍රමණ චලිතයක් උපදවා ගැනීම සඳහා මෝටරය නිර්මාණය කර තිබේ. මේ නිසා භ්‍රමණ චලිතය උපයෝගී වන බොහෝ අවශ්‍යතා සඳහා විදුලි මෝටර භාවිතා කරනු ලබයි. ඒ නිසා භ්‍රමණ චලිතය උපයෝගී වන බොහෝ අවශ්‍යතා සඳහා විදුලි මෝටරය භාවිතා කරනවා. විදුලි කෝෂ හෝ බැටරි මගින් ක්‍රියා කරවිය හැකි කුඩා විදුලි මෝටරයක ක්‍රියාකාරී අවයව සහිත සෙල්ලම් බඩුවලත් බහුලව දක්නට ලැබෙනවා. ඔබ කුඩා සෙල්ලම් බඩු ගණනාවක් නිරීක්ෂණය කරන්න. කැඩුණු සෙල්ලම් බඩු මේ ගලවා නැවත සවි කරන්න හරි පුළුවන්. බලන්න ඉතා කුඩා සරල ධාරා බැටරියකින් මේ නිර්මාණය වන භ්‍රමණ චලිතයෙන් ඒ සෙල්ලම් බඩුව කොපමණ ක්‍රියාකාරකම්, කොපමණ චලනයන් සිදු කර ගන්නවාද? මේදී සිදුවන්නේ චලිත පරිවර්තනයක්. ඔබට 12 වන ශ්‍රේණියේ අපි උගන්වා තිබෙනවා දරුවෝ චලිත පරිවර්තනයන්. මේ මූලික චලිත පරිවර්තනය වන භ්‍රමණ චලිතය ලබා ගන්නා මෝටරය මගින් රේඛීය චලිත, දෝලන චලිත,
මේ වගේ කෝණික චලිතයන් විශාල ප්‍රමාණයක් චලිතාකාර පවත්වනවා. ඒ නිසා ඊට සූක්ෂම ලෙස මේ සෙල්ලම් බඩු තුල පවා මේ සරල ධාරාවෙන් ක්‍රියාත්මක වන මෝටරය මගින් එවැනි චලිත ගණනාවක් නිර්මාණය කර ඇති බව, එවැනි චලිත ගණනාවක් ක්‍රියාවේ යොදවා ඇති බව ඔබට පැහැදිලිව වැටහෙනවා ඇත. එවැනි කුඩා මෝටරයක් පහත රූපේ දැක්වේ ඒ විදුලි සැපයුම අග්‍රවට සරල ධාරා වෝල්ට් යථාංග ගෙදුවිද අක්ෂ දණ්ඩ භ්‍රමණය වේ. මෙන්න මෙවැනි කුඩා මෝටරයක් තමයි මේ සෙල්ලම් බඩුවල ස්ථානගත වී ඇත්තේ. ඒට ලබා දෙනවා විදුලි කෝෂයක් ආධාරයෙන් සරල ධාරාවක්. එවනම් මේ මෝටරය ක්‍රියාත්මක වන්නේ සරල ධාරාවෙන්. ඒ වගේම පුතේ දුවේ ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් ක්‍රියාත්මක වන මෝටරුත් අපේ අන්තර්ගතයි. ඉදිරි ඒකකවලදී අප ඊටාම වෙන්වෙන් වශයෙන් සාකච්ඡාවට භාජනය කරනවා කොහොමද සරල ධාරාවෙන් ක්‍රියාත්මක වන්නේ මෝටරය, ඒ වගේම සාකච්ඡා කරනවා කොහොමද ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් මෝටරය ක්‍රියාත්මක වන්නේ කියන කාරණා පිළිබඳව අපි විශේෂ අවධානයක් එහිදී යොමු කරනවා. එතෙක් දල අදහසක් තියාගන්න මෙයාට සරල ධාරාවක් දුන්නාම ඔන්න අක්ෂ දණ්ඩ කැරකෙනවා. ඒ නිසා මේ අපි පරිච්ඡේදයේදී මේ තුන්වන පරිච්ඡේදයේදී අවධානය යොමු කරන්නේ කොහොමද ධාරාවක් දුන්නාම මෙය කැරකෙන්නේ? කොහොමද ධාරාවක් දුන්නාම කැරකෙන්නේ? ඒ අපි තේරුම් ගැනීමට අවශ්‍යයි. ඒ අපි භෞතික විද්‍යා පදනමෙන් භෞතික විද්‍යා මූලධර්ම වලට එකඟව අනුකූලව අපි තේරුම් ගන්න යනවා. දැන් අපි තේරුණානේ කොහොමද භ්‍රමණ චලිතයක් දීලා යාන්ත්‍රික ශක්තියක් දීලා කොහොමද විද්‍යුත් ශක්තියක් එළියට ගන්නේ කියලා ජනකීය ක්‍රියාකාරීත්වයෙන් අපි තේරුම් ගත්තානේ. අපි දැන් මේදී තේරුම් ගන්න උත්සාහ කරනවා ක්‍රමයෙන් ධාරාව දීලා කොහොමද භ්‍රමණ ශක්තියක් ඇති කරගන්නේ. ඔන්න අපි කුඩා සරල ධාරා මෝටරයක් කැරකෙන ආකාරය මේ රූපරාමුවෙන් පේනවා. ඒ වගේම බොහෝ ගෘහ උපකරණ ප්‍රධාන විදුලි සැපයුමෙන් ක්‍රියාත්මක කෙරේ. එවැනි උපකරණ කිහිපයක් පහත රූපයේ දැක්වේ. දැන් මේ සෙල්ලම් බඩුවක් සෙල්ලම් කාර්යයක් තුල තිබෙන මේ කුඩා මෝටරයක් සරල ධාරාවෙන් ක්‍රියාත්මක වුණත් මේවා ක්‍රියාත්මක කරන්න ප්‍රත්‍යාවර්ත ධාරා අවශ්‍යයි. ගෙදර මේස විදුලි පංකාව, නිවසේ ජලය පොම්ප කරන මැෂින් එක, පොම්පය, ඒ වගේම කුස්සිය භාවිතා කරන මිශ්‍රණ යන්ත්‍රය මේවා ක්‍රියාත්මක කරන්නේ කැලින්ම නිවසේ තිබෙන ප්‍රත්‍යාවර්ත ධාරාවට සම්බන්ධ කිරීමෙන් බව ඔබට පෙනී යන කරුණක් වෙනවා. ඒ වගේම දුවේ පුතේ ගෙදර විවිධාකාර උපකරණ සඳහා අවශ්‍ය විදුලි මෝටරයක් ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් ක්‍රියාත්මක වෙනවා. මේ තුලත් අන්තර්ගත වෙන්නේ මෝටරයක්. ඒ මෝටරය ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් ක්‍රියාත්මක වන විට ලොකු භ්‍රමණ ශක්තියක් ලබා සිදුරු විද ගැනීම, ලී ලෝහ පෘෂ්ඨ, කොන්ක්‍රීට් පෘෂ්ඨ, ගඩොල් බිත්ති පෘෂ්ඨවල මේ වගේ සිදුරු විද ගැනීමේ හැකියාවක් මෙන්න මේ විදුලි මෝටරයෙන් අපට ලැබෙනවා. යාන්ත්‍රික කාර්යයන් සඳහා යොදා ගන්නා උපකරණ ලෙස දැක්විය හැකි විදුලි විදුම් යන්ත්‍රය වැනි උපකරණ වලද විදුලි මෝටර භාවිතා වේ. මේ උපකරණ වලත් විදුලි මෝටර මේ ආකාරයෙන් භාවිතා වෙනවා. නූතන මෝටර රථවල එන්ජිමට ආදේශකයක් ලෙස විදුලි මෝටර යොදාගෙන ඇත. ඔබ දන්නවා වර්තමානයේදී තිබෙනවා විශාල හිගයක් පොසෙල ඉන්ධනවල. මේ පොසෙල ඉන්ධනවල ඉල්ලුම වැඩිවීමත් සමග ලෝකයෙන් මේ පොසෙල ඉන්ධනයන් විනාශ වීගෙන යනවා. ඊට විකල්පයක් ලෙස මිනිසුන් විදුලි මෝටර සහිත වාහන නිර්මාණය කරනවා. ඒ වගේම දුවේ පුතේ ඔබ තේරෙනවා ඇති දුම්රිය එන්ජිමක්. දුම්රිය එන්ජින් බොහෝ වෙලාවට මේ රෝද කැරකන්නේ මෝටර වලින්. එන්ජිමෙන් නිපදවන එන්ජිම කියලා කියන්නේ දුම්රිය එන්ජිමක ජනකයක්. මේ ජෙනරේටරෙන් නිපදවන විදුලි ධාරාවෙන් මේ එන්ජිමේ මෝටර ගණනාවක් කැරකී රෝද ගණනාවක් කැරකී දුම්රියට ඉදිරියට ඇදෙනවා. බලන්න මෝටරවල අවශ්‍යතාවය, මෝටරවල වැදගත්කම, මෝටරවල භාවිතා කර තිබෙන ආකාරයත් ඔබට පැහැදිලි වෙනවා ඇති. එසේම දුම්රිය එන්ජිමේ රෝද කැරකීම සිදු කරන්නේද මෝටර භාවිතයනි. දුම්රිය එන්ජිමක මෝටර කිහිපයක් යොදා ගනි. මෝටර කිහිපයක් යොදා එන්ජිය ඉදිරියට ඇදෙනවා විශාල බලයකින්. ඒ සමගම පෙට්ටි ටික ඒ පසුපස ඇදී යනවා දුවේ පුතේ. මේ රූප රාමුවේ ඔබට පේනවා වාහනයක සිදුවන ක්‍රියාකාරීත්වය, ඒ වගේම දුම්රියක සිදුවන ක්‍රියාකාරීත්වය, මෝටර භාවිතා කර තිබෙන ආකාරයක් ඉතා පැහැදිලිව ඔබට දෘශ්‍ය වෙනවා ඇති. එසේම නිවාසවල ගේට්ටු පියන්න, දොරවල් ඇරීම වැසීම කාර්ය සඳහාද මෝටර භාවිතා කරන අවස්ථා දැකිය හැක. ගේට්ටුවක පිය නරින්න වහන්නේ මෝටරයකින්.
දොරවල් අරින්න වෙන්නේ ස්වයංක්‍රීය මෝටරයකින්. මේ භ්‍රමණ චලිතය රේඛීය චලිතයක් බවට උන් පරිවර්තනය කරන් තිබෙනවා. මෝටර භාවිතා කරමින්. නූතන මෝටර රථවල දොර වීදුරු ඇරීම වැසීම පැති කණ්ණාඩි හැරවීම මේ සියල්ලටම මෝටර තමයි භාවිතා වන්නේ. කොපමණ මෝටර ප්‍රමාණයක් ඇද්ද? මේ ආදී විශාල කාර්ය පරාසයක මෝටර භාවිතා කරයි. කුඩා ජවයක් අවශ්‍ය අවස්ථාවන්හි කුඩා මෝටරද විශාල ජවයක් අවශ්‍ය අවස්ථාවන්හිදී විශාල මෝටරද භාවිතයට ලබා තිබෙන බව භාවිතයට ගන්නා බව දුවේ පුතේ ඔබට ඉතා පැහැදිලිව තේරෙනවා ඇති වැටහෙනවා ඇති. විදුලි මෝටර එක සිදුවන්නේ විදුලි ශක්තිය යාන්ත්‍රික ශක්තියට පරිවර්තනය කිරීමයි. විදුලි මෝටරය වෙන්නේ මොකද්ද? විදුලි ශක්තිය අන්න යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරනවා. මෙහිදී බලපාන ප්‍රධාන සාධකය විද්‍යුත් චුම්බක ප්‍රේරණයයි. මෙහිදීද විද්‍යුත් චුම්බක ප්‍රේරණයක් සිදු වෙනවා. කොහොමද මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය මේ චුම්බකත්වය කියන ගුණ කොහොමද මේ තුල භාවිතා වන්නේ කියන කාරණාව පිළිබඳව විමසා බලන්නයි මේ අපි සූදානම් වන්නේ. චුම්බක ශේෂ්ත්‍රයක් තුල ධාරාව ගෙන යන සන්නායක දඟරයක් පවතින විට එය දඟර තලයේ චුම්බක ශේෂ්ත්‍රයට සමාන්තරව නොවන සෑම පිහිටුමකදීම දඟරය මත බලයුක්මයක් ක්‍රියාත්මක කරයි. දැන් මේ මෝටරේ අපි කෙටියෙන්ම ලෙහෙසියෙන්ම ගත්තොත් ඔබ කුඩා මෝටරයක් සෙල්ලම් මෝටරයක් ගලවා බලන්න. ඒ සෙල්ලම් මෝටරයක් ගලවා බැලුවාම මේ ගලවා බලන සෑම කෙනෙකුටම මෙන්න මේ වගේ චුම්බක පළු දෙකක් දක්නට ලැබෙනවා. ඔන්න චුම්බක පළු දෙකක් දක්නට ලැබෙනවා. එතකොට මේ තියෙන්නේ මොන චුම්බකයක්ද? නිත්‍ය චුම්බකයක් තමයි මේ තියෙන්නේ. මෙයාගේ මැද තමයි අර ආමේචර දඟරයක් ඔන්නෝම සම්බන්ධ කරලා තියෙන්නේ. ඔය ආමේචර දඟරයට තමයි අපි මේ කතා කරන පරිදි සරල ධාරාව ලබා දෙන්නේ. ඇයි මේ නිත්‍ය චුම්බකයක් භාවිතා කරේ? ඒ මෝටරය කුඩා නිසා. නමුත් මෝටරයෙන් ප්‍රමාණයෙන් විශාල වෙන්න ඒ සඳහා භාවිතා කරනවා විද්‍යුත් චුම්බකයක් බව මතක තියාගන්න. මෙයට ධාරාව ලබා දුන්නාම මැද තියෙන මේ සන්නායක දඟරයට ධාරාව ලබා දුන්නාම ඒ වටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ධාරාව දුන්නාම චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවනේ. දැන් එතකොට චුම්බක ශේෂ්ත්‍ර දෙකයි. මෙයාගෙන් ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයයි ධාරාව ලබා දීමෙන් ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයයි මේ චුම්බක ශේෂ්ත්‍ර දෙක මගින් මේ දඟරය මත බල යුග්මයක් ක්‍රියාත්මක වන බව තේරුම් ගන්න. බලයක් එහෙම නැත්නම් බල යුග්මයක් ක්‍රියාත්මක වී මෙය භ්‍රමණය වෙන්න මෙය චලනය වෙන්න පටන් ගන්නවා. බලයක් බල යුග්මයක් ක්‍රියාත්මක වී මේ චලනය වෙන්න පටන් ගන්නවා. මේ නිසා දඟරය භ්‍රමණය වෙයි. නමුත් දඟරය තුලින් එකම දිශාවකට ධාරාව ගලන විට එය භ්‍රමණය වීම උපරිම ලෙස අංශක 180කට සීමා වේ. ඒ නිසා මේ ධාරාව ගලන දිශාවත් එකම දිශාවකට මෙය කරකවීමටත් විවිධ ක්‍රියාමාර්ග මේ තුල අන්තර්ගත වී තිබෙනවා. එකම දිශාවකට කරකවන්න ඕනේ. ඒ නිසා නිරන්තරයෙන්ම මේ ධාරාව දෙන ආකාරය මේ බලයුග්මය ක්‍රියාත්මකන ආකාරය අනුව මේවා තුල තව තවත් විශේෂිත ක්‍රමවේද ගණනාවක් පිහිටා ඇති බව දුවේ පුතේ තේරුම් ගත යුතුයි. මෙන්න මේ ආකාරයට ධාරාව ලබා දීමත් චුම්බක ශේෂ්ත්‍රය පැවතීමත් මේ විදිහට ඔබට තිත් කතිර සටහනකින් තිත් කතිර කියන ක්‍රමවේදයෙන් තේරුම් ගන්නවා ඇති. අපි ඉදිරියේදී පැහැදිලි කරනවා මේ බලය කොහොමද ඇතිවන්නේ කියලා. ධාරාව රැගෙන යන කම්බිවලක් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඒ වගේම මේ මෝටරයේ අභ්‍යන්තරයේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. මේ චුම්බක ශේෂ්ත්‍ර දෙක මගින් මේ සන්නායක දඟරය කම්බි දඟරය මත බල යුග්මයක් ක්‍රියාත්මක වී මේ භ්‍රමණය වෙන්න පටන් ගන්නවා කියන කාරණාව පමණක් දැනට මතක තියාගනිමින් අපි ඉදිරියට ගමන් කරමු. දඟරයේ තලය විවිධ පිහිටුම් වලදී දඟරය මත බල යුග්මය ක්‍රියාත්මක කරන අයුරු පහත රූපය මගින් දැක්වුවේ. දඟර තලයේ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක පිහිටුමක් පසු කිරීම සමග දඟරයේ භ්‍රමණය තවදුරටත් පවත්වාගෙන යාමට දඟරය තුලින් ගලන දිශාව ප්‍රතිවර්ත කළ යුතුය. දඟරයේ දිශාව ප්‍රතිවර්ත කිරීම සිදු කළ යුතුයි. ඒ නිසා මේ ඇතුලේ
අභ්‍යන්තරයේ තිබෙනවා න්‍යාදේශක ඛණ්ඩ accumulators න්‍යාදේශක ඛණ්ඩ කියලා මේ ඛණ්ඩ જાතියක් මේ මගින් මේ ධාරා ගලන දිශාව නිරන්තරයෙන් මාරු කිරීමක් වෙනස් කිරීමක් සිදු කරනවා මේ අපිට තේරුම් ගන්න තියෙන්නේ සරල ධාරා මෝටරේ ක්‍රියාකාරීත්වයට අදාළ ඉදිරි පරිච්ඡේදවලදී බව තේරුම් ගන්න. ඉදිරි කොටස්වලදී දීර්ඝ විස්තරයක් ඔබට සිදු කරනවා. ඔබ දැනට ඇත්තටම කොහොමද මේ දිශාව වෙනස් වෙන්නේ? මේ න්‍යාදේශක ඛණ්ඩ කියන මෙන්න මේ කොටස භාවිතා වෙන්නේ කොහොමද? මේ සිදුවන ක්‍රියාකාරීත්වය මේ පරිච්ඡේදයේදී ඔබටම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ කුමක්ද? ඉදිරි කොටසකදී මෙය දීර්ඝ වශයෙන් විස්තර වන නිසා. අපි තවත් ඉදිරියට යමු. දැන් ඔබට විතාම කෙටියෙන් දල වශයෙන් පේනවා මෙන්න මේ කුඩා පළු දෙකට අපි කියනවා න්‍යාදේශක ඛණ්ඩ කියලා. ඔය න්‍යාදේශක ඛණ්ඩ හරහා තමයි ධාරාව දෙන්නේ. අපි හිතුව මෙන්න මේ අවස්ථාවේ ධාරාව මෙන්න මේ ස්ථානයේ සිට මෙන්න මේ දිශාවට ගමන් කරා. මේ න්‍යාදේශක ඛණ්ඩ අනිත් පැත්තට ගමන් කරනවා. අංශක 180ක් භ්‍රමණය වන ගමන් මේ ධාරාව ගලන දිශාව න්‍යාදේශක ඛණ්ඩ මගින් වෙනස් කිරීමක් සිදු කරන නිසා මෙය නියත භ්‍රමණ වෘත්තාකාර චලිතයක් ඇති කිරීමට සමත් වන බව තේරුම් ගන්න. ඒ සමගම සරල ධාරාවකින් ක්‍රියා කරන මෝටර බොහෝ විට මේ ආකාරයට ක්‍රියා කරයි. මේ ක්‍රමය සරල ධාරා මෝටර සඳහා බලපානවා. බොහෝ කුඩා මෝටරවල චුම්බක ක්ෂේත්‍රය නිත්‍ය චුම්බකයක් මගින් ලබා දෙයි. අර අපි සාකච්ඡා කරා වගේ දැන් චුම්බක ක්ෂේත්‍ර දෙකක් ඇති වෙනවනේ. එකක් ප්‍රධාන චුම්බක ක්ෂේත්‍ර අනෙක ධාරාව ගලා යන නිසා ඇතුළු චුම්බක ක්ෂේත්‍ර. චුම්බක ක්ෂේත්‍ර දෙකක් අවශ්‍යයි. ඒ නිසා කුඩා මෝටරවල මෙය නිත්‍ය චුම්බකයක් භාවිතයෙන් ලබා දෙන බව ඔබට පැහැදිලි වෙනවා. ඒ වගේම භ්‍රමණය වන සන්නායක දඟරය මුදු යකඩ හරයක් වටා ඇතිවීම මගින් වැඩි චුම්බක ප්‍රබලතාවයක් ඇති කරගත හැකිය. අර දඟරය භ්‍රමණය වන සන්නායක දඟරය. අපි මේකට කියනවා ආමේචර එක. ආමේචර එක යකඩ හරයක් වටා තඹ කම්බි ගොඩාක් කොතලා ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් ඒ තුළ නිර්මාණය කරගන්නවා. ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රයත් එක්ක බද්ධ වී එකතු වී කටයුතු කරනවා. ඒ වගේම එයින් මෝටරයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගත හැකිය. එවැනි මෝටරයක භ්‍රමණය වන ඒකකය ආමේචරය හෙවත් භ්‍රමකය නමින් හඳුන්වයි. අන්නේ මෝටරයේ භ්‍රමණය වන කොටසට කියන මොකද්ද? ආමේචරය හෙවත් ඒකට අපි කියනවා භ්‍රමකය කියන නම් වලින් විශේෂයෙන් හඳුන්වනවා. මොනවද පුතේ භ්‍රමණය වෙන කැලට කියන්නේ? ආමේචරය හෙවත් භ්‍රමකය. ඔබට පුළුවන් මේ ඊටාම ප්‍රායෝගිකව දැක ගන්න කුඩා සරල මෝටරයක්, ධාරා මෝටරයක්, සෙල්ලම් කාර්යයක තියෙන මෝටරයක් පළුවට ගලවන්න. ගලවා පරීක්ෂා කරන්න මොකද්ද මේ ආමේචරය කොහොමද ඔතලා තියෙන්නේ? මෙයාගේ ක්‍රියාවලිය සිදුවන ක්‍රියාකාරීත්වය මේ හා සමග සසදාගෙන තියාගන්න. මේ පිළිබඳ විශේෂ විස්තරයක් විස්තරාත්මකව ඔබට තේරුම් ගැනීමට ඉදිරි කොටසකදී හැකියාව ලැබෙනවා නොඅනුමානයි. පහත රූපය මගින් ආමේචරයක් මෙන්න තියෙන ආමේචරයක්. න්‍යාදේශක ඛණ්ඩ මේ න්‍යාදේශක ඛණ්ඩ හරහා තමයි දුවේ පුතේ ධාරාව මේ අපි කතා කරන ධාරාව ඇතුළු වෙන්නේ. සරල ධාරාව ඇතුළු වෙන්නේ. ඒ ධාරාව ඇතුළු වෙලා මෙන්න මේ කම්බි මත සන්නායක දඟරය මත මේ යන විට මේ වටා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයට තවත් චුම්බක ක්ෂේත්‍රයක් දෙපැත්තේ ඉඳලා චුම්බක ක්ෂේත්‍රයක් දෙනවා. මේ චුම්බක ක්ෂේත්‍ර දෙක මගින් තමයි මෙයාට කැරකීමට අවශ්‍ය බලය, භ්‍රමණය වීමට අවශ්‍ය බලය නිර්මාණය කරන්නේ. එය මෘදු යකඩ හරයක් වටා ඇතු සන්නායක දඟරයකින්ද න්‍යාදේශකය සහ අක්ෂ දණ්ඩකින්ද සමන්විතය. අක්ෂ දණ්ඩකින්ද වැඩි ජවයක් අවශ්‍ය වන මෝටර සඳහා චුම්බක ක්ෂේත්‍රය සපයනු ලබන්නේ විද්‍යුත් චුම්බක මගිනි. අන්න දැන් අපි සෙල්ලම් කාරකයේ තියෙන කුඩා මෝටරය ගත්තාම දෙපැත්තේ පළු දෙකක් තියෙනවා නිත්‍ය චුම්බක. නමුත් මේ වගේ ඇති කරන්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රයේ උපරිම ප්‍රබලතාවක් තිබෙනවා. නමුත් මෝටරයේ ප්‍රමාණය විශාල වෙන්න විශාල මෝටරවල ඒ වගේ නිත්‍ය චුම්බක භාවිතා කරමින් චුම්බක ක්ෂේත්‍රයක් මේ දෙපසට ගොඩනගා දෙන්නේ. ඒ සඳහා මේ ආමේචර දඟරයේ දෙපසට විද්‍යුත් චුම්බක මගින් චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනගා දෙනවා. ප්‍රබලතාවය විශාල වශයෙන් අවශ්‍ය වැඩි භ්‍රමණ ශක්තියක් ලබා දීම සඳහා බව දුවේ පුතේ තේරුම් ගන්න. සන්නායක දඟරයට විදුලිය සැපීමෙන් තනා ගන්නා චුම්බක ක්ෂේත්‍රය විද්‍යුත් චුම්බක ලෙස හඳුන්වයි. අන්න දඟරයට විදුලිය දීලා සපයා ගන්න චුම්බක ක්ෂේත්‍රය විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය
අර චුම්බක පළු මගින් ගන්න ඒවට අපි කියනවා නිත්‍ය චුම්බක. එමනම් නිත්‍ය චුම්බක කුඩා මෝටර සඳහා විද්‍යුත් චුම්බක විශාල මෝටර සඳහා භාවිතා වනවා දුවේ පුතේ. මෝටර වල ඇති මෙම සන්නායක දඟරය ශේෂ්ත්‍ර දඟරය නැතහොත් ස්ථායුකයේ ලෙස හඳුන්වයි. දැන් ඔන්න හොඳට බලා ගන්න. මෙන්න මේ දෙපැත්තේ තියෙන නිසලව පවතින්නේ එකයි මෙයා චලනය වන කොටසයි. මෙයා චලනය වන කොටස. මෙයා චලනය වන කොටසට කියන නම මොකද්ද? මේ චලනය වන භ්‍රමණය වන කොටසට කියන නම මොකද්ද? මේක භ්‍රමණය වෙනවා. මේකට කියනවා ආමේචරය. ආමේචරය. එහෙම නැත්නම් මේකට කියනවා භ්‍රමකය. හොඳට මතක තියාගන්න මෝටර එක මේ චුම්බක ශේෂ්ත්‍රයට කියනවා ශේෂ්ත්‍ර දඟරය. මේකට කියනවා මොකද්ද? ශේෂ්ත්‍ර දඟරය. එයා නිසලද නැද්ද? එයා නිසලයි. නිසල නිසා මෙයාට කියනවා ස්ථායුකය කියලා. මේ තමයි මේ ශේෂ්ත්‍ර දඟරය තමයි කුඩා මෝටරයක නිත්‍ය චුම්බක වලින් ගන්න. මෝටරේ ප්‍රමාණය විශාල වෙන විට මෙය විද්‍යුත් චුම්බක මගින් නිර්මාණය වන බවත් දුවේ පුතේ මතක තියාගන්න. මෝටරයක ස්ථායුකය පහත රූපය මගින් දැක්වේ. ස්ථායුකය මෘදු යකඩ හරය හා එය වටා ඇතු සන්නායක දඟරයක් වන ශේෂ්ත්‍ර දඟරයක් ඇතුළත් වේ. දැන් මේ රූප රාමයෙන් ඔබට පෙන්වුවේ මොකද්ද? භ්‍රමකය. එහෙම නැත්නම් ආමේචරය නේ. භ්‍රමකය එහෙම නැත්නම් ආමේචරය. දැන් මේ පෙන්වන්නේ ශේෂ්ත්‍ර දඟරය. මේ තියෙන ශේෂ්ත්‍ර දඟරය. ඒ ශේෂ්ත්‍ර දඟරය මෘදු එහෙම නැත්නම් නිත්‍ය චුම්බක වලින් නිර්මාණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක වලින් නිර්මාණය කරන්නත් පුළුවන්. මේ මැදයේ තමයි ආමේචරය භ්‍රමණය වන්නේ. මෙයාගේ චුම්බක ශේෂ්ත්‍රයක් දෙනවා. ආමේචරයේ චුම්බක ශේෂ්ත්‍රයක් දෙනවා. එයාගේ මේ සංප්‍රයුක්ත ඵලය තමයි මේ මත බලයක් නිර්මාණය කරන්නේ කියන කාරණාව තේරුම් ගනිමින් අපි තවත් ඉදිරියට ඇදෙමු. අන්න අපි එනවා විවිධ වර්ගයේ මෝටර කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න දැන් අප සූදානම් වෙනවා. මෝටරයක් ක්‍රියා කරවීමට හැකිවන විදුලි සැපයීමේ ස්වභාවය මත මෝටර වර්ග කළ හැකි වේ. ඒ අනුව මෝටර පහත ආකාරයට වර්ග කළ හැකි වේ. අන්න මෝටර පහත ආකාරයට දුවේ වර්ග කරනවා. එය තමයි සරල ධාරාවෙන් ක්‍රියාත්මක වන මෝටර සහ ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් ක්‍රියාත්මක වන මෝටර. දැන් අපි ළඟ තියෙනවානේ ධාරා වර්ග දෙකක්. ඩිරෙක්ට් කරන්ට් එකයි ඕල්ටර්නේටිව් කරන්ට් එකයි කියලා. මේ ඩිරෙක්ට් කරන්ට් එක කොහෙද තියෙන්නේ? බැටරි වලින්. ඔයලි කෝෂ. ප්‍රාථමික කෝෂ, ද්විතීයික කෝෂ. charge කරන්න පුළුවන්, charge කරන්න බැරි ඒවා. ඒ වගේ ප්‍රත්‍යාවර්ත ධාරාව තමයි අපේ නිවසේ තියෙන්නේ. ඒ නිවසේ තියෙන ඒ වගේ දුවන්න පුළුවන් මෝටරවල ක්‍රියාකාරීත්වය වෙනස් ආකාරයි. සරල ධාරා මෝටරවල තියෙන ක්‍රියාකාරීත්වය වෙනස් ආකාරයක්. මේ පිළිබඳව තමයි දීර්ඝ විස්තරයක් ඉදිරි කොටස්වලදී ඉදිරි කොටස් දෙකේදී ඔබ සමග පිළිසඳර කියෙදෙන්නේ. ඒ කියන්නේ හතරවන කොටස සහ පස්වන කොටසේදී අපි විශේෂයෙන්ම මේ ප්‍රත්‍යාවර්ත ධාරා මෝටරය සහ සරල ධාරා මෝටරය පිළිබඳව අධ්‍යයනය කෙරෙනවා. අපි දල අදහසක් ඊට කලින් මේ ආකාරයෙන් ගමු. සරල ධාරා මෝටර යනුවෙන් හඳුන්වන්නේ නිත්‍ය ද්‍රවීයතාවක් පවතින විදුලි සැපයීම මගින් ක්‍රියාත්මක වන මෝටරයි. නිත්‍ය ද්‍රවීයතාවක්. නියත ධන ඍණ අග්‍ර දෙකක් තියෙනවා. මේ නියත ධන ඍණ අග්‍ර දෙකෙන් ධාරාව දුන්නාම ඊට සමානුපාතිකව මේ මෝටරේ කැරකෙනවා. නියතයි. ධන ඍණ ධාරාව නියතයි. ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට නියත ධාරාවක් තමයි යන්නේ. ප්‍රත්‍යාවර්තික ධාරා මෝටර යනුවෙන් හැඳින්වෙන්නේ අනුවර්තීය ලෙස ද්‍රවීයතාවය මාරු වන විදුලි සැපයීමක් මගින් ක්‍රියා කරන මෝටර වේ. අනුවර්තීය ලෙස ද්‍රවීයතාව මාරු වෙනවා. ධන ඍණ ලෙස ද්‍රවීයතාව මාරු වෙනවා. කාගේද? ප්‍රත්‍යාවර්ත ධාරා මෝටරවල. ප්‍රධාන සැපයීම මගින් ක්‍රියා කරන මෝටර ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර වර්ගයට අයත් වේ. ප්‍රධාන සැපයීමෙන් යම් මෝටරයක් ක්‍රියාත්මක කරනවා නම් එයට අපි කියනවා මොකද්ද? ප්‍රත්‍යාවර්ත ධාරා මෝටරයක්. සරල ධාරා මෝටර තමයි අර බැටරි ඇසුරුම් මගින් ක්‍රියාත්මක වන්නේ. සරල ධාරා මෝටරයට අපි දැන් අවධානය යොමු කරනවා. මේ සරල ධාරා මෝටරය තමයි කලින් පෙන්වූ පරිදි න්‍යාදේශක ඛණ්ඩ හරහා ධාරාව දෙන්නේ. න්‍යාදේශක ඛණ්ඩ හරහා ධාරාව දෙනකොට සෑම වට භාගයකටම සෑම අංශක 180කට වතාවක්ම මේ ධාරාව දෙන ද්‍රවීයතාවය දිශාව වෙනස් වන බව තේරුම් ගන්න.
නිත්‍ය චුම්බක මගින් චුම්බක ශේෂ්ත්‍රයට සපයන මෝටර මෙන්ම විද්‍යුත් චුම්බක මගින් චුම්බක ශේෂ්ත්‍රයට සැපෙන මෝටරද ඇත. නිත්‍ය චුම්බක මගින් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරනවා. ඒ වගේම විද්‍යුත් චුම්බක මගින් චුම්බක ඇති කරනවා. ඒ මෝටර වර්ගය අනුව. දැන් අප අවශ්‍යයිනේ ප්‍රධාන චුම්බක ශේෂ්ත්‍රයක්. ඒ චුම්බක ශේෂ්ත්‍රය නිත්‍ය චුම්බක මගින් දීලා තියෙනවා. විද්‍යුත් චුම්බක මගින් ලබා දීලා තියෙනවා. මෝටරයේ ප්‍රමාණය කුඩා වන විට ඒ ශේෂ්ත්‍රය ඇති කරන්නේ නිත්‍ය චුම්බක. මෝටරයේ ප්‍රමාණය විශාල වන විට ඒ චුම්බක ශේෂ්ත්‍රය ඇති කරන්නේ විද්‍යුත් චුම්බක මගින් බව ඉතා පැහැදිලිව ඔබට තේරෙන්න ඕනේ. මේවා මතක තියාගන්න කෙටි කාරණා. ඊටාම ලස්සනට සංක්ෂිප්ත කර මා වචනේ ඔබට පැහැදිලි කරනවා. ඒතර ඔබේ වගකීමක් තමයි මේ නිසියාකාරයෙන් තේරුම් ගන්න. ඔබට මේ නෝට් එක මා print out අරන් දීලා මේ වගන්ති මේ ආකාරයෙන්ම වචන පමණක් ලබා දුන්නොත් ඔබට මේ තේරෙන්නේ නැහැ. ඔබට මේ ලිඛිත භාෂාව මේ කියන භාෂාව ව්‍යවහාර භාෂාවෙන් පැහැදිලි කරාම තමයි මේක ඔබේ මනසට යන්නේ. ඒ නිසා මේ වීඩියෝ දර්ශන මාලා නැරඹීම පමණක් ප්‍රමාණවත් ඔබට මේ අදහස ඔළුවට යන නරඹන අතරේ මතක තබා ගන්න. නරඹන අතරේ අවශ්‍ය කෙටි සටහන් සාරාංශ සටහන් නිර්මාණය කරගන්න. එමගින් ඔබේ දැනුම වැඩි දියුණු වේවි. එවැනි මෝටරවල ශේෂ්ත්‍ර දඟර හා භ්‍රමණ දඟර ශ්‍රේණිගත වන ලෙස සම්බන්ධ කර ඇති අවස්ථා මෙන්ම සමාන්තරගත ලෙස සම්බන්ධ කර ඇති අවස්ථාද දැකිය හැක. මේක ටිකක් ගැඹුරු තර්කයක්. දැන් කොයිල් දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ එක දඟරයක්. මේ තවත් දඟරයක්. මේ අපි හිතමු මේ මෝටරය ක්‍රියාත්මක වන්නේ මේ ප්‍රධාන චුම්බක ශේෂ්ත්‍රය ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයක් කියලා. දැන් අපි ලබා දෙන ධාරාව කොටස් දෙකකට එහෙමනොත් බෙදලා යවන්න ඕනේ. ප්‍රධාන චුම්බක ශේෂ්ත්‍රයට යවන්නත් ඕනේ, මැද තියෙන ආමේචරයටත් යවන්න ඕන ධාරාව. දෙපැත්තකට යවන්නේ ඇයි? විද්‍යුත් චුම්බකයක් ඇති කරගන්න. මැදයකට යවන්නේ මැද ආමේචරයටත් ධාරාව දෙන්න ඕනේ. චුම්බක ශේෂ්ත්‍ර දෙකක්නේ. ඒ දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා ධාරාව දෙන්නත් පුළුවන්. මේ ආකාරයට ඒ දෙක සමාන්තරගත කරලා ධාරාව දෙන්නත් පුළුවන්. ඒ අනුවත් මේ සරල ධාරා මෝටර විවිධ ආකාරයට වර්ගීකරණය වෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. තවත් අපි ඉදිරියට යමු. ඒ වගේම මෝටරයක භ්‍රමණ දිශාව හැරවීම ඉතා වැදගත්. දැන් අපි මෝටරයේ එකම දක්ෂිනාවර්තව කරකවනවා. ඒ වගේ අපිට වාමාවර්තව කරකවන්න මේ ලබා දෙන සරල ධාරාවේ ධන ඍණ අග්‍රමානු කරපු ගමන් ඒ භ්‍රමණ දිශාව වෙනස් වෙනවා. අපි බලමු කොහොමද මේම කරන්නේ. සරල ධාරා මෝටර අතරින් නිත්‍ය චුම්බක ශේෂ්ත්‍ර සහිත මෝටරවල භ්‍රමණ දිශාව මාරු කිරීම විදුලි සැපයුමේ අග්‍රමාරු කිරීමෙන් පහසුවෙන් කරන්න පුළුවන්. නමුත් මේ කාර්ය කරන්න පුළුවන් අර ප්‍රධාන චුම්බක ශේෂ්ත්‍රය නිත්‍ය චුම්බක වලින් ලබා දී තිබෙන අවස්ථාවේ තමයි මේ පහසුවෙන් කරන්න පුළුවන්. මොකද චුම්බක ශේෂ්ත්‍රයට සරල ධාරාවෙන් ධාරාවක් දෙන්නේ නේ නිත්‍ය චුම්බක ශේෂ්ත්‍රයක්. ආමේචරයට එහෙම නැත්නම් භ්‍රමණය වන කොටසට විතරයි සරල ධාරාව දෙන්නේ. එවැනි අවස්ථාවක ධන ඍණ අග්‍ර දෙක පහසුවෙන් මාරු කළා මේ භ්‍රමණ දිශාව ඊටාම ලේසියෙන් අපිට වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. මෙහිදී කියනවා ධාරාවේ දිශාව මාරු කිරීමේ යතුරු ලෙස DPDT dual pole dual throw යොදාගෙන ඇති ආකාරය පහත දැක්වේ. ඔබට මූලික විදුලි තාක්ෂණ වේදයේදී dual pole dual throw switch එක ක්‍රියාකාරීත්වය ඊටාම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. DPDT switch එක තමයි මේ රූප රාමුවේ ඔබට පේන්නේ. dual pole dual throw DPDT switch එක මගින් මේ දිශා දෙක අපිට පහසුවෙන් පහළට දාපු ගමන් ධන ඍණ ඉහළට දාපු ගමන් ධන ඍණ ආකාරය වෙනස් වෙනවා. ඒ නිසා මෙවැනි රූප සටහන් ඔබට ඊටාම වැදගත්. ඔබට තිබෙනවනේ සමෝදානිත ව්‍යුහගත ප්‍රශ්නයක්. ඒ සමෝදානිත ව්‍යුහගත ප්‍රශ්නයේ සමහර අවස්ථාවල සරල ධාරා මෝටරයක ධාරාව වෙනස් වීම සඳහා DPDT ස්විච් එක ක්‍රියාකාරීත්වය දල රූප සටහනක් ඇඳ පෙන්වන්න කියන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඊටාම වැදගත්. දැන් මෙවැනි පළවන අවස්ථාවේ බලමු අපි. පළවන අවස්ථාවේ ධාරාව ධනාග්‍රයෙන් පටන් ගන්නවා. ධනාග්‍රයෙන් පටන් ගත්තාම මෙහා යන්න බැහැනේ. මෙන්න මෙතනින් එනවා මේ. මෙතනින් එනවා. මෙතනින් ඇවිල්ලා මේ තුල ක්‍රියාත්මක වෙලා ආපහු මෙතනින් ඇවිල්ලා මෙතනින් පිට වෙලා යනවා.
මේ ස්විච් එක පහළට දාපු ගමන් මේ ස්විච් එක පහළට දාපු ගමන් මේ අග්‍රය මෙතෙන්ට සෙට් වෙනවා මේ අග්‍රය මෙතෙන්ට සෙට් වෙනවා මේ ගලා යන ධාරාව අනිත් පැත්තට හැරෙනවා මුල් අවස්ථාවේ මේ දෙකත් එක්ක මේ ස්විච් එක පහළට දාපු ගමන් මේ දෙකත් එක්ක සෙට් වෙලා ධාරාවේ දිශාව මේ පැත්තට ගලන එක අනිත් පැත්තට ගලන්න පටන් ගන්නවා හොඳට මේක තේරෙනවා ඇති නිසා මෙවැනි සටහන් ඊටාම හොඳින් ඇඳලා මතකයේ තබා ගන්න සමෝදාන්ත ව්‍යුහගත පේපර් වලට මේවා අඳින්න කියන්න එනවා එවැනි අවස්ථාවක කටපාඩමේ තියාගන්න දුවේ පුතේ අන්න සරල ධාරා මෝටරයක් නිත්‍ය චුම්බක තියෙන සරල ධාරා මෝටරයක භ්‍රමණ දිශාව වෙනස් කරන්න DP DT dual pro dual throw double pole dual throw මේ ස්විච් එකක් යොදා ගන්න ආකාරය DP DT ස්විච් එක මගින් විදුලි සැපයීමේ අග්‍රමාරු කළ විට භ්‍රමක දගරය තුලින් ධාරාව ගලන දිශාව මාරු වීම නිසා එහි භ්‍රමණ දිශාවද මාරු වෙයි. අන්න භ්‍රමණ දිශාව මාරු වෙනවා. ඒ ස්විච් දෙස ගමන් කරන ධාරාව ගමන් කරන මාර්ගය පහළට දාලා බලන්න ධන සිට ඍණට ගමන් කරන්න ආකාරය. ඊළඟ අවස්ථාවේ කොහොමද ධන සිට ඍණට ගමන් කරනකොට මෝටරය තුල චලිත වන දිශාව ධාරාව චලිත වන දිශාව ඒ අනුව දක්ෂිනාවර්ත භ්‍රමණයක්ද වාමාවර්ත භ්‍රමණයක්ද කියන බව ඊටාම පැහැදිලිව ඔබට තේරෙයි. විද්‍යුත් චුම්බක මගින් චුම්බක ක්ෂේත්‍රය සපයන මෝටරවල සැපීමේ අග්‍රය මාරු කිරීමෙන් භ්‍රමණ දිශාව මාරු කරගත නොහැක. අන්න වැදගත්ම කාර්යය. විද්‍යුත් චුම්බක තියනකොට මොකද්ද වෙන්නේ? විද්‍යුත් චුම්බක තියද්දී අපි දෙන සරල ධාරාව ආමේචරයටයි චුම්බක ක්ෂේත්‍රයටයි දෙකටම බෙදලා දෙන්න ඕන. එවැනි අවස්ථාවක DT ස්විච් එකක් දාලා මේ කාර්යය කරන්න බෑ. ඒ සඳහා විශේෂිත ක්‍රමවේදයක් භාවිතා කරන්න වෙනවා. මේ DP DT ස්විච් දාන්න පුළුවන් නිත්‍ය චුම්බක ක්ෂේත්‍රයක් දෙපස තියෙන අවස්ථාවකදී පමණක් බව තරයේ තේරුම් ගන්න. එයට හේතු වන්නේ ක්ෂේත්‍ර දඟරය තුල ධාරාව ගලන දිශාවද භ්‍රමක දඟරය තුල ධාරාව ගලන දිශාවද ප්‍රතිවර්ත වීමයි. දැන් අපි දෙනවනේ කැරකෙන කොටසට කියන්නේ භ්‍රමකය. නිසලව පවතින එකට කියන්නේ ස්ථායුකය. භ්‍රමකයයි ස්ථායුකයයි දෙකටම ධාරාව දීපු ගමන් ඒ දෙකේම ධාරාව වෙනස් වෙනවා. එහෙම වුණාම ආයි හිටපු තැනමයි. මෙවැනි මෝටරවල ශේෂ්ඨ දඟරය හෝ භ්‍රමක දඟරයට සැපෙන්නේ ධාරාවේ දිශාව පමණක් මාරු කළ යුතු වේ. එවැනි මෝටරවල ශේෂ්ඨ දඟරයට හෝ භ්‍රමකයට සැපෙන ධාරාවේ දිශාව මේ දෙකෙන් එකක ධාරාව තමයි මාරු කරන්න තියෙන්නේ. එළියෙන් මාරු කරොත් දෙකේම මාරු වෙනවා. නමුත් එක්කෝ ශේෂ්ඨ දඟරයේ හෙවත් ස්ථායුකයේ එක්කෝ භ්‍රමකයේ හෙවත් ආමේචරයේ ඔය දෙකෙන් එක වෙනම ඇතුලෙන් මාරු කරන්න ඕනේ. එනම් ස්ථායකයට හෝ භ්‍රමකයට විදුලිය සැපයීම ප්‍රතිවර්ත කළ යුතු වේ. සමාන්තර එතුම් සහිත මෝටරවල භ්‍රමණ දිශාව මාරු කිරීමට භ්‍රමකයේ සැපයීමේ DFC ස්විච් එකක් මගින් ප්‍රතිවර්ත කරන ආකාරය පහත රූපයේ දැක්වේ. දැන් මේ රූපයට එන්න. හරි. අන්න ශේෂ්ඨ දඟරය තියෙනවා ආමේචර දඟරය තියෙනවා. ආමේචර දඟරයේ වෙනම තමයි DP/DT ස්විච් එක භාවිතා කරන්න ඕනේ. අපි කලින් කරේ මොකද්ද? එළියෙන්ම දෙන එකනේ. මෙතෙන්ටනේ කලින් සවි කරේ. දැන් එහෙම බෑ. මේක අභ්‍යන්තරයේ DP/DT ස්විච් එක මාරු කිරීමෙන් තමයි අර භ්‍රමණ දිශාව වෙනස් කරගත හැකි. කොච්චර ප්‍රායෝගිකයිද? මේවා ඔබට තේරෙනවා නම් මේ ක්‍රියා කරන ආකාරය තාම පැහැදිලිව ඔබට මේ වීඩියෝ දර්ශන බලන දරුවෙකුට තේරෙනවා නම් ඔබ තමයි මේ ලෝකේ ජයග්‍රහණය කරන දක්ෂයන්. ඔබට මේ තාක්ෂණික වටපිටාව තාක්ෂණික පරිසරය තා හොඳින් තේරෙනවා. ඔබ තවදුරටත් වැඩ කරන්න ඔබට මේ ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ කියන කාරණා කිසියම් දරුවෙකුට තේරෙන්නේ නැත්නම් තව තවත් මූලික સિદ્ધාන්ත කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. මම ඔබට මුලින්ම කිව්වා මේ සෑම කොටසක්ම සෑම ස්ලයිඩ් එකක්ම එකිනෙක බැදී පවතිනවා. කොහේ හරි ස්ථානයකින් ඔබට මේක තේරෙන්නේ නැති වුණොත් කොහෙන් හරි ස්ථානයකින් මේ කුඩා හෝ කොටසක් මගහැරුණොත් එතනින් පස්ස සම්පූර්ණ නොතේරෙන්න පුළුවන්. ඒ නිසා නැවත වතාවක අධ්‍යයනයේ නිරත වෙන්න. විශාල කැපවීමක් අවශ්‍යයි. වැඩි කාලයක් ඔබට අවශ්‍යයි ගත කරන්න. එවැනි සඳහා මෙන්න ඔබට අපි සම්පාදනය කර දී තිබෙනවා ඊටාම ලස්සනට. මොකද්ද මේ කරන්නේ? නිත්‍ය චුම්බක නොවන අවස්ථාවකදී ඒකෝ ආමේචරය හෝ ශේෂ්ඨ දඟරයට ලබා දෙන ධාරාව කුමන ස්ථානයක සිට එය එක ස්ථානයක පමණක් වෙන වශයෙන් වෙනස් කරොත් තමයි භ්‍රමණ දිශාව වෙනස් කරගත හැකි. ඒ සඳහා ලස්සන උදාහරණයක් රූපරාමුවක් මේ ඔබට පේනවා.
ශ්‍රේණිගත එතුම් සහිත මෝටරයක භ්‍රමණ දිශාව මාරු කිරීම සඳහා භ්‍රමකයේ අග්‍ර DPST ස්විච් එකක් මගින් මාරු කරන අවස්ථාවක් ශ්‍රේණිගත අවස්ථාවක් සඳහා මේ තියෙනවා. ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර එක් ආකාරයකින් සර්වත්‍ර මෝටරද සරල ධාරා ශ්‍රේණි වර්ගයේ බැවින් ඒ ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨ දඟරවල හෝ භ්‍රමකයේ සැපයුම් අග්‍ර මාරු කිරීමෙන් භ්‍රමණ දිශාව මාරු කළ හැකිමුත් ප්‍රත්‍යාවර්ත ධාරා ප්‍රේරණ මෝටරවල භ්‍රමණ දිශාව මාරු කිරීමට බොහෝ විට පාසු කාර්යයක් නොවනු ඇත. දැන් ඔබට පැහැදිලිව පේනවා ප්‍රත්‍යාවර්ත ධාරා මේ සරල ධාරා මෝටරයකනේ මේ කරේ. ප්‍රත්‍යාවර්ත ධාරා මෝටරයක භ්‍රමණ දිශාව වෙනස් කරන විශේෂිත ක්‍රමවේද තිබෙනවා. අපි දීර්ඝ විස්තරයක් ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර පාඩමේදී අධ්‍යයනය කරමු. දැන් අපිට තිබෙනවා කුඩා අදහසක් ලබා ගැනීම සඳහා ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර පිළිබඳව. දැන් ඔන්න සරල ධාරා මෝටර පිළිබඳව දල අදහසක් තියෙනවා. ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර පිළිබඳවත් අපි දල අදහසක් මේ ආකාරයෙන් ලබා ගමු. විවිධ වර්ගයේ ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර අතරින් බහුලව භාවිතයේ ඇති ප්‍රත්‍යාවර්ත මෝටර විශේෂයකි. ප්‍රේරණ මෝටරයක භ්‍රමකයට බාහිරින් විදුලි සැපීමක් සිදු නොකරයි. ප්‍රේරණ මෝටර ප්‍රත්‍යාවර්ත ධාරාව හේතුවෙන් ශේෂ්ත්‍ර දඟරයේ චුම්බක ශේෂ්ත්‍රයේ සිදුවන වෙනස් වීම මත භ්‍රමක දඟරයේ චුම්බක ශේෂ්ත්‍රයේ සිදුවන වෙනස් වීම මත භ්‍රමක දඟරයෙහි විදුලිය ප්‍රේරණය වේ. එවිට ප්‍රේරිත විදුලිය සන්නායක කම්බි තුලින් ගලා යාමෙන් ඇතිවන චුම්බක ශේෂ්ත්‍රය නිසා භ්‍රමකය භ්‍රමණය වේ. කෙටියෙන් පැහැදිලි කරන්නම් මේ ආකාරයට ඔන්න තියෙනවා ශේෂ්ත්‍ර දඟරය. විද්‍යුත් චුම්බකයක් කියලා හිතන්න. ශේෂ්ත්‍ර දඟරය. කෙටි පැහැදිලි කිරීමක් ඈ. ශේෂ්ත්‍ර දඟරය. මැද තියෙනවා ආමේචර දඟරය. මේ ශේෂ්ත්‍ර දඟරයට ලබා දෙනවා AC කරන්ට් එකක්. AC කරන්ට් එකක් ලබා දුන්නාම කලින් දුන්නේ DC එකක්නේ. වෙනස් වන චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. වෙනස් වන චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන්නේ සන්නායකය නිසලව තබාගෙන. ඒ නිසා සන්නායකයේ ධාරාවක් ප්‍රේරණය වෙනවා. සන්නායකයේ ධාරාවක් ප්‍රේරණය වුණ ගමන් එයා වටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. අන්න මේ වටේ තිබෙන ශේෂ්ත්‍ර දඟරයේ චුම්බක ශේෂ්ත්‍ර වෙනස් වීමෙන් ප්‍රේරිත ධාරාවක් ඇති වෙලා ඒ ප්‍රේරිත ධාරාව මගින් මේ මැද තියෙන සන්නායක කොටසෙත් ආය නැවත ධාරාවක් ඇති වෙලා චුම්බක ශේෂ්ත්‍රයක් නිර්මාණය වෙනවා. ආයත් චුම්බක ශේෂ්ත්‍ර දෙකයි. ශේෂ්ත්‍ර දඟරයේ චුම්බක ශේෂ්ත්‍රයයි මැද එකේ චුම්බක ශේෂ්ත්‍රයයි. කොහොම හරි මැද එකේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරනවා. මේ චුම්බක ශේෂ්ත්‍ර දෙකක් ඇති වුණ ගමන් සම්ප්‍රයුක්තයෙන් බලයක් නිර්මාණය වීම තමයි මේ ප්‍රත්‍යාවර්ත ධාරා මෝටරවල සිදුවන්නේ. මේ පිළිබඳවත් අපි ඉදිරියේදී කතා කරනවා. දල අදහසක් ලබා ගැනීම පමණක් සිදු කරන්න. ප්‍රධාන සැපයීමෙන් ක්‍රියා කරන පංකා මෝටර ජල පොම්ප මෝටර ආදී ප්‍රේරණ මෝටර වර්ග වේ. අන්නේ ප්‍රේරණ මෝටර වර්ග මේ ක්‍රියාව සිදු වෙනවා. බොහෝ වේගයක් අවශ්‍ය වන විදුලි මිශ්‍රක විදුලි උපදැමීමේ යන්ත්‍ර අධ්‍යතුම් යන්ත්‍ර ආදී භාවිතා වන මෝටර සාර්වත්‍ර මෝටර වේ. එතකොට මෝටර වර්ග දෙකක් වෙනවා. ප්‍රේරණ මෝටර සහ මේ සාර්වත්‍ර මෝටර මේ දෙකම ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් ක්‍රියාත්මකයි. මේ දෙකම ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාකාරීත්වන සුළු සුළු වෙනස්කම් මේ වගේ තියෙනවා. සමහරට විශාල ජවයක් විශාල වේගයක් අවශ්‍යව තියෙනවා. නියත වේගයක් අවශ්‍යව තියෙනවා. අන්න ඒ අනුව මේ මෝටර ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර දුවේ පුතේ ඊටාම ලස්සනට වර්ගීකරණය වෙනවා. අප අවට භාවිතා වන. දැන් අපි ඔබ සමග සාකච්ඡාවට භාජනය කරනවා ඇත්තටම මොකද්ද මේ ඇතිවන බලය? දැන් අපි කතා කරන්නේ සරල ධාරා මෝටරේ ප්‍රත්‍යාවර්ත ධාරා මෝටරේ බලයක් ඇතිවනවා කියවනේ චුම්බක ශේෂ්ත්‍ර දෙකක් හේතුවෙන්. මොකද්ද ඇත්තටම ඇතිවන බලය? මොකද්ද ඇත්තටම මෙයාගේ වෙන්නේ කියන කාරණාව ඔන්න දැන් දුවේ පුතේ ඔබ සමග පැහැදිලි කරන්න යනවා. මේ තමයි විශිෂ්ටතම විශේෂතම අවස්ථාව මෝටරේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම සඳහා තිබෙන. දැන් ඔන්න දුවේ පුතේ පළමු රූපයේ දැක්වෙන පරිදි N වල සිට S දක්වා චුම්බක ශේෂ්ත්‍රයක් පිහිටනවා කියලා හිතන්න.
එතකොට N වල සිට S දක්වා චුම්බක ක්ෂේත්‍රය N සිට S දක්වා නිල් පාටින් මම ඔන්න පෙන්නලා තියෙනවා. නිල් පාටින් පෙන්වා තිබෙනවා. මෝටරයක ඕකනේ ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රය. ඕක නිත්‍ය චුම්බකයෙන් ඉඳෙනවා කුඩා මෝටරයක විද්‍යුත් චුම්බකයෙන් ලබා දෙනවා විශාල මෝටරයක. කුමන හෝ ක්‍රමයකට දුන්නා. දැන් ඊළඟට ධාරාවක් දෙනවනේ මැද තියෙන ආමේචර දඟරයට. මම එක පෙන්නන්න රතු පාටින්. ඒ ආමේචර දඟරයට ධාරාව දෙන්නේ ඇතුළු දිශාවට යන්න. ඇතුළු දිශාවට. ඒ ඇතුළු දිශාවට ධාරාව යද්දී මැක්ස්වෙල්ගේ සුරත් නියමයෙන් මේ ආකාරයට චුම්බක ක්ෂේත්‍රය පිහිටනවා මේ විදියට මේ චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට හොම් පිහිටනවා. මේ පැත්තෙන් කැරකිලා මේ පැත්තට යනවා. දැන් මෙයාගේ රයිට් සයිඩ් එකයි මෙයාගේ ලෙෆ්ට් සයිඩ් එකයි දෙස බැලුවොත් දකුණු අත පැත්තේ නිල් පාටින් දක්වන ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රයයි ධාරාව රැගෙන යාමෙන් නැතිවන රතු පාට චුම්බක ක්ෂේත්‍රයයි දෙකම එක පැත්තට. අන්න ඒ පැත්තේ සම්ප්‍රයුක්ත බලය වැඩි වෙනවා. වම් අත පැත්තේ දෙක ප්‍රතිවිරුද්ධයි. එකක් මේ පැත්තට අනිත් එක අනිත් පැත්තට අඩු වෙනවා. මේ පැත්තේ සම්ප්‍රයුක්ත බලය වැඩි නිසා වැඩි සම්ප්‍රයුක්ත බලය පැත්තේ සිට අඩු සම්ප්‍රයුක්ත බලය පැත්තට අන්න බලයක් ක්‍රියාත්මක වෙනවා. අන්න බලයක් ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඔය බලය තමයි අර ගූර්ණයක් නිර්මාණය වෙලා මෝටරය භ්‍රමණය වෙන්න ගන්නේ. ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රයයි ධාරාව ගමන් කරන චුම්බක ක්ෂේත්‍රයයි මගින් සන්නායක දඟරේ එක පැත්තක වැඩි සම්ප්‍රයුක්තයකුත් අනිත් පැත්තේ අඩු සම්ප්‍රයුක්තකුත් ඇති කරනවා. වැඩි සම්ප්‍රයුක්ත පැත්තේ සිට අඩු සම්ප්‍රයුක්ත පැත්තට බලයක් ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ බලය ඇති කරගන්න තමයි අර චුම්බක ක්ෂේත්‍ර දෙකක් භාවිතා කරේ. මේ තමයි ඊටාම කෙටියෙන් මෝටරේ ක්‍රියාකාරීත්වය. සන්නායක පුඩුවක් ගත්තාම ආමේචරයේ පුඩුවක් ගත්තාම දෙපැත්තෙන් බල දෙකක් ඇති වෙලා ගූර්ණයක් ඇති වෙනවා. මේ ආකාරයෙන් දෙපැත්තෙන් මෙන්න මේම පුඩුව ගත්තාම මේ පුඩුවේ මේ පැත්තට එක බලයක් මේ පැත්තට බලයක් ඇති වෙලා මේ ගූර්ණයක් ඇති වෙලා අන්න මේ ලස්සන්ට අක්ෂ දණ්ඩ වටා භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. මෙය තමයි තාම කෙටියෙන් කාගේ ක්‍රියාකාරීත්වයද මෝටරේ ක්‍රියාකාරීත්වය. මේ මෝටරේ ක්‍රියාකාරීත්වය සරලව නිදර්ශනය කිරීම සඳහා අර ජනකයේ ක්‍රියාකාරීත්වය සරලව නිදර්ශනය කරා වගේ දැන් මෙයාගේ තියෙන භ්‍රමණ චලිතයක්නේ. මේ මෝටරේ ක්‍රියාකාරීත්වයත් ඇති කරන බලය රේඛීයවත් ඇති කරගන්න පුළුවන් කියලා අපි දැන් මේ පාර පරීක්ෂණයෙන් පැහැදිලි කරනවා. අර විදිහටම N වල ඉඳන් S ට North Pole එක ඉඳන් South Pole එකට ඔන්න නිර්මාණය කරගත්තා capital B ශ්‍රාව ඝනත්වය සහිත චුම්බක ක්ෂේත්‍රයක්. එයාගේ දිග සුපුරුදු පරිදි simple D ලෙස ගන්නවා. එයාගේ මැද අර ලෙසම ස්ථීරව සම්බන්ධ කර ඇති කම්බි දෙකක් තියලා අන්න එයාගේ මැද simple L දිග ඇති සන්නායක කැබැල්ලක් නිදහසේ චලිත වෙන්න අවස්ථාව සලසා දෙනවා. එයාට අන්න ලබා දුන්නා සරල ධාරාවක් මෙන්න මේ ආකාරයට ධන අග්‍රයේ සිට මෙයාගේ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය දෙසට අන්න සරල ධාරාවක් මෙන්න මේ ආකාරයෙන් ලබා දුන්නා. ලබා දෙන අවස්ථාවේදී ඔබට පේනවා මේ මත බලයක් නිර්මාණය වෙලා මේ ස්ථීරව සවි කර ඇති ලෝහ කම්බි දෙක දිගේ චලනය වෙන්න පටන් ගන්න බව. ස්ථීරව සම්බන්ධ කරලා තියෙන මේ ලෝහ කම්බි දෙක දිගේ චලනය වෙන්න පටන් ගන්නවා බව ඔබට ඉතා පැහැදිලිව වැටහෙනවා ඇති. දැන් මෙයාගේ බලයක් ක්‍රියාත්මක වුණා. කොහොමද මේ බලයක් ක්‍රියාත්මක වෙන්නේ දුවේ පුතේ? N වල ඉඳන් S වලට ඇති කරන චුම්බක ක්ෂේත්‍රයයි මේ L දිග ඇති සන්නායක කම්බිය මත ධාරාව යන විට එය මත ඇති වන චුම්බක ක්ෂේත්‍රයක් මගින් එක පැත්තකින් වැඩි සම්ප්‍රයුක්ත බලයක් අනිත් පැත්තේ අඩු සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙලා වැඩි සම්ප්‍රයුක්ත බලයේ පැත්තේ සිට වැඩි චුම්බක ක්ෂේත්‍රයේ සම්ප්‍රයුක්ත බලයේ පැත්තේ සිට අනිත් පැත්තට බලයක් නිර්මාණය වෙලා මෙය තල්ලු කරනවා. මේ ස්ථීරව සම්බන්ධ කර ඇති ලෝහ කම්බ දිගේ රූටමින් ගමන් කරනවා. මේ රේඛීය චලිතයක්. ඒ නිසා මේ රේඛීය චලිත අපිට අපහසුයි මේන්ටේන් කරන්න නඩත්තු කරන්න අපහසු නිසා මේ විදිහේම බල ගූර්ණයක් ඇති වෙන පළදී වෘත්තාකාර චලිතයක් තමයි මෝටර තුල
ක්‍රියාත්මක කරන්නේ මෝටර තුල පවත්වා ගන්නේ කියන කාරණාව ඉතා පැහැදිලිව දුවේ පුතේ තේරුම් ගන්න. අපි දැන් යමු මේ නිදර්ශනයේ ඉදිරියට. රූපයේ පෙන්වා ඇති පරිදි ශ්‍රාවකණත්වය B වූ ඒකාකාරී චුම්බක ශ්‍රේෂ්ඨයක් තුල L දිගැති සිම්පල් L දිගැති සන්නායකයක් තුලින් කැපිටල් I ධාරාවක් තලය තුලට ගලා යන විට සන්නායකයේ දකුණු පස ඇති ශ්‍රාවය ප්‍රධාන චුම්බක ශ්‍රේෂ්ඨයේ දිශාවේ පිහිටි දිශාවට එකතු වන බැවින් දකුණු පසට ප්‍රබලතාවය වැඩි වෙනවා. අන්න දකුණු පැත්තට මෙන්න මේ ප්‍රබලතාවය වැඩි වෙලා මේ සන්නායක කැබල්ල දකුණු පැත්තට චලිත වෙන්න පටන් ගන්නවා. සන්නායකයේ වම් පස ඇති ශ්‍රාවය ප්‍රධාන චුම්බක ශ්‍රේෂ්ඨයට විරුද්ධ වන බැවින් වම් පස ප්‍රබලතාවය අඩු වේ. එබැවින් සන්නායකයේ මත ජනනන බලය මගින් එය වමත් පසට තල්ලු වේ. එය වමත් පසට තල්ලු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයට මේ තියෙන කාරණාවන මේක වම් අත පැත්තට කියලා කියන්නේ මේ දකුණු අත පැත්තට මෙන්න මේ පැත්තට තමයි චලනය වෙන්නේ. මේ දිශාවට තමයි චලනය වන්නේ. රූපයට අනුව. මේ දිශාවට චලන වෙනවා කියලා හිතන්න. right. මේ අනුව ඉහත B රූපයේ පරිදි. මෙයාගේ B රූපයේ පරිදි. B රූපයේ පරිදි ඔන්න දැන් මේ දිශාවට චලනය වෙනවා. ශ්‍රාවකණත්වය B වූ චුම්බක ශ්‍රේෂ්ඨයක් තුල I දිගැති සන්නායකයක් චුම්බක ශ්‍රේෂ්ඨයට ලම්බව තබා ඇති විට එය තුලින් ධාරාවක් ගලා යාමේදී එහි චලනයක් ඇති වේ. සන්නායකයේ චලිතය සඳහා ඇතිවන බලයේ විශාලත්වය F කෙරෙහි බලපාන සාධක පහක් දැක්වේ. බලයක් දෙන්න F නේ බලය. මේ සන්නායකයේ චලිත කරන්න ඇති කරන බලයේ විශාලත්වය මෙන්න මේ සාධක මත රඳා පවතිනවා. S අනුලෝමව සමානුපාතික වෙනවා ඒ හරහා ගලන ධාරාවට. F අනුලෝමව සමානුපාතික වෙනවා ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයට. F අනුලෝමව සමානුපාතික වෙනවා අර සන්නායක කැබැල්ලේ දිගට. මේ B කියලා කියන්නේ NS තියෙන මේ ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රය කියලා ගන්නකො. මෙන්න මේක N වල ඉඳන් S වලට මේ සන්නායක කම්බිය මත ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය නෙවෙයි. ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රය. ඔය තුනට අනුලෝමව සමානුපාතික වෙනවා. ශ්‍රාව ඝනත්වය B වැඩි වෙන විට බලයද වැඩි වේ. ශ්‍රාව ඝනත්වය B වැඩි වන විට බලයද වැඩි වෙනවා. සන්නායකය තුලින් ගලා යන ධාරාව වැඩි වීමේදී බලයද වැඩි වේ. අන්න ධාරාව වැඩි වන විට බලයද වැඩි වෙනවා. චුම්බක ක්ෂේත්‍රයේ සන්නායකයේ දිග L වැඩි වීමේදී බලයද වැඩි වෙනවා. මේ ආකාරයට දුවේ පුතේ මේ බලය අනුලෝමව සමානුපාතික වෙනවා B ට I ට L ට නියතය එකක් වන විට අපිට ගන්න පුළුවන් F සමානයි BIL කියලා. නියතය එකයි. මේ සමීකරණයේ ශ්‍රාව ඝනත්වය B ටෙස්ලා වලින් ගන්නවා. ධාරාව ඇම්පියර් වලින් ගන්නවා. සන්නායකයේ දිග මීටර වලින් ගන්නවා. එවිට බලය නිව්ටන් වලින් ලැබෙන බව ප්‍රකාශ කරනවා. එනිසා සමීකරණය F සමානයි BIL ලෙස අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ මෝටර ක්‍රියාදාමයේ මේ සන්නායක කම්බිය මත ඇතිවන බලය. එනිසා මේ බලයෙන් තමයි චලිත වෙන්නේ. රේඛීය චලිතයක් ඇති කර ගැනීම ප්‍රායෝගික අපහසු නිසා ඒ බල යුග්මයක් බල ගූර්ණයක් මගින් මෝටර තුල භ්‍රමණ චලිතයක් නිරන්තරයෙන් ඇති කරගන්න චුම්බක ක්ෂේත්‍ර දෙකක අවශ්‍යතාවය ඔබට දැන් ඉතාම පැහැදිලිව වැටහෙනවා ඇති. අප මේහා සම්බන්ධයෙන් කුඩා ගාණක් මේ විදියට නිර්මාණය කරලා හදමු. එහිදී කියනවා 80ක් ඇම්පියර් ධාරාවක් I 80ක් ඇම්පියර් වෙනවා. 800ක් ඇම්පියර්. ගලා යන 1 මීටර දිග සන්නායකයක් L සමානයි මීටරයක් දිග සන්නායකයක ශ්‍රාව ඝනත්වය B 0.5 ටෙස්ලා වෙනවා. චුම්බක ක්ෂේත්‍රයක් තුල තබා ඇති විට ඇතිවන බලය කොපමණද? F සමානයි BIL සමීකරණයට ආදේශ කරනවා. B චුම්බක ක්ෂේත්‍රය 0.5 ටෙස්ලා වෙනවා. I එකක් වෙනවා. ඒ වගේම ධාරාව 800ක් වෙනවා. දැන් මේ සුළු කරාම
අපිට කොපමණ උත්තරයක් එනවාද 0.400ක් නිව්ටන් බවට පත් වෙනවා 400ක් නිව්ටන් බවට පත් වෙනවා. ඔන්න නිව්ටන් 400ක බලයක් එය මත ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා චලිතයක් ඇති කර ගැනීමට හැකියාවක් තිබෙන බව ඉතා පැහැදිලිව ඔබට තේරෙනවා. අප මේ පාඩම අවසන් වුණාට පස්සේ මේ පාඩමේ සමාලෝචන ප්‍රශ්න ගණනාවක් ඔබ සමග සාකච්ඡා කරනවා. ඒ තුළින් ඔබට ප්‍රධාන අවබෝධයක් හොඳ අවබෝධයක් තවදුරටත් ලබා ගැනීමට හැකි වේ. කොහොමද මේ ගණිතයත් එක්ක මේ අන්තර් සම්බන්ධතාවය තුළ ඇති වෙන්නේ කියලා කාරණාව පිළිබඳව. ඒ නිසා මේ වීඩියෝ දර්ශන පෙළ නරඹලා අවසානයේදී සමාලෝචන ප්‍රශ්න සමග එකතු වන ලෙස ඔබ සමගින්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම චුම්බක ශේෂ්ත්‍රයක තබා ඇති සන්නායකයක් තුලින් ධාරාවක් ගලා යාමේදී සන්නායකයේ මත ඇතිවන බලයේ දිශාව ෆ්ලෙමින්ගේ වමත් නියමය මගින් සොයාගත හැක. දැන් ඔබට මම පැහැදිලි කරා මෝටරේ ක්‍රියාකාරීත්වයට දකුණත් නියමයත් ජනකයේ ක්‍රියාකාරීත්වයට දකුණත් නියමයත් මෝටරේ ක්‍රියාකාරීත්වයට වමත් නියමයත් යොදා ගන්නා ආකාරය. මෙහිදී කියනවා ෆ්ලෙමින්ගේ වමත් නියමය පහත ආකාරයට විස්තර කර හැක. දැන් මේ ෆ්ලෙමින්ගේ වමත් නියමය මෙන්න මේ ආකාරයට විස්තර කරන්න යනවා. අපි ගන්නවා වමතේ පළමු ඇඟිලි 3 එකිනෙකට අංශක 90කින් බැගින් වන තල තුනකට. එහිදී චා චූ දා මේ මාපටඟිල්ල, දබරගිල්ල, මැදගිල්ල මාපටඟිල්ලෙන් බලයේ දිශාව තීරණය වෙනවා. දබරගිල්ලෙන් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව, ධාරාවේ දිශාව. දැන් අපි චුම්බක ශේෂ්ත්‍රයක් මැද ච චු දා චුම්බක ශේෂ්ත්‍රයක් මැද තියෙන සන්නායක කම්බයකට ධාරාවක් දීලා බලයේ දිශාව හොයන්න ගන්නවා. මේ බලයේ දිශාව හොයන්න පුළුවන් අපිට ච චු දා කියන සමීකරණය යෙදීමෙන්. මේ ආකාරයෙන් අපි බැලුවාම මෙහිදී විස්තර වෙනවා වමතේ පළමු ඇඟිලි 3 එකිනෙකට අංශක 90ක් වනසේ පිහිට වූ විට දබරගිල්ලෙන් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවත් දබරගිල්ලෙන් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවත් දබරගිල්ලෙන් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවත් විදුලි ධාරාව ගලාන දිශාව මැදගිල්ලෙන් දැක් වූ විට මාපටගිල්ලෙන් දැක්වෙන්නේ සන්නායකයේ මත ක්‍රියාත්මක වන බලයේ දිශාවයි. අපිට අවශ්‍ය බලයේ දිශාව හොයාගන්න බලයේ දිශාව දබරගිල්ලෙන් මාපටගිල්ලෙන් ගන්නකොට චුම්බක ශේෂ්ත්‍රය දබරගිල්ලෙන් මැදගිල්ලෙන් ධාරාවේ දිශාව යොමු කර විට මේ චලනය වන දිශාව නිවැරදිව හොයාගන්න පුළුවන්. අපි අර උදාහරණයට නැවත වතාවක් මේ විදියට ගමන් කරනවා. මේ උදාහරණයට ගියාම ඇතිවන බලයේ දිශාව ඉතා පැහැදිලිව අපිට නිදර්ශනය කරන්න පුළුවන්. ච චු දා චුම්බක ශේෂ්ත්‍රය ප්‍රධාන චුම්බක ශේෂ්ත්‍රය N සිට S චුම්බක ශේෂ්ත්‍රය චාචූදා කෙටියෙන් චාචූදා ඒක වමත් නියමය දකුණත් නියමයට දෙකම එකයි චුදා චලනය N සිට S චුම්බක ශේෂ්ත්‍රය N සිට S ධාරාව මගේ දිශාවට මාපටඟිල්ල පැත්තෙන් බලය ඇති වෙලා මෙන්න මේ දිශාවට චලනය වෙන්න පටන් ගන්නවා කියලා ඔබට මේ වමත එහාට මෙහාට හැරවීමෙන් ඊටාම ලස්සනට ඊටාම නිවැරදිව තේරුම් ගැනීමට හැකියාව ඇති බව මේ රූප සටහනෙන් පැහැදිලි වෙනවා. ඔන්න දුවේ පුතේ අපි මේ පරිච්ඡේදයේ අවසානයට ලං වෙලා තිබෙන්නේ. මේ පරිච්ඡේදයේ අවසාන වෙද්දී ඔබට මා සාකච්ඡා කරා ෆ්ලෙමින්ගේ වමත් නියමය, මෝටරයක ක්‍රියාකාරීත්වය, ඒ වගේම ෆ්ලෙමින්ගේ දකුණත් නියමය ජනකයේ ක්‍රියාකාරීත්වයට මේ හා සම්බන්ධ තියරි කාරණා සිද්ධාන්ත ගණනාවක් අප මේ පරිච්ඡේදයේ අවසාන වෙන විට සාකච්ඡාවට භාජනය කරා. දැන් අපිට ඉදිරි කොටස්වලදී තිබෙනවා විශේෂයෙන්ම ප්‍රත්‍යාවර්ත ධාරා යන්ත්‍ර, සරල ධාරා යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න. මේ කොටස්වල තිබෙන මූලික සිද්ධාන්තයන් හරියාකාරව අධ්‍යයනය කිරීමෙන්, නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි කොටස්වලට අපිට පියන ගන්න පුළුවන්. ඉදිරි 4 වන කොටසේදී ඔබට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර. ඒ වගේම 5 වන කොටසෙන් ඔබට සරල ධාරාවෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රත් අධ්‍යයනය කරන්න තිබෙනවා. ඒ නිසා ඉදිරි කොටස්වලදී ඔබ සමග ආදරණීය දුවේ පුතේ හමු වන තෙක් ආයිබෝවන්.